ඉතින් කට්ටිය මං හිතන්නේ සනීපෙන් ඇති කියලා හිතනවා නේද? එතකොට අපේ කෝ මල්ලි මිනිලි ඔන්න එකම නයින් වුණා. රයිට් අප් බලමු සිග්නල් වල ගැටලුවක් දන්නෙත් නැහැ. ඉතින් හෝම්වර්ක් වගේකුත් දීලා තියෙනවා නේද? ඊළඟට සමහර ඉස්කෝල පටන් ගන්න දවස් වගේකුත් කියලා තියෙනවා. බලමු මොකද වෙන්නේ කියලා නේද? හරි. ඉතින් අපි බලමු එහෙනම් දරුවනේ හෝම්වර්ක් ටික ඉස්සලාම අපි සාකච්ඡා කරමු. ඔයාලා හදලා ඇති. ඔයාලා මට මං ගාන හදනකොට උත්තරේ හදලා තියෙන කට්ටිය මට මැසේජ් කරන්න. එතකොට මට බලා ගන්න පුළුවන් කවුද හදලා තියෙන්නේ කවුද හදලා නැත්තේ. කාගේද උත්තරේ හරි කියලා. එහෙනම් අපි හා පුරා කියලා ගිය සතියේ දුන්න අභ්‍යාසයක් ඒක තමයි 22 කියන අභ්‍යාසය. 22 කියන අභ්‍යාසය තමයි දීලා තියෙන්නේ. මට කියන්නකෝ මෙන්න මේ ස්ක්‍රීන් එක ෂෙයා වෙලාද තියෙන්නේ කියලා ඔක්කොටම කලින්. ෂෙයා වෙලා තියෙන්නේ? ඔව් සර්. රයිට් හරි. කෝ අපේ කවුද මලිතු අලගොතට මට හිතෙන විදිහට රේඩියෝ එකේ ටීවී එකේ සද්ද වැඩි නම් අඩු කරගන්න. නේද? මටත් මෙහාට ඇහෙනවා. හරි. එහෙනම් අපි බලමු පළවෙනි ගාන. මට උත්තරේ දාන්න බලන්න. පළවෙනි ගානේ හදපු කට්ටිය මට ටක් ගාලා උත්තරේ මැසේජ් කරන්න. මේකේ තියෙනවා බෙදන්න තියෙන්නේ. අපි ගිය සතියේ බෙදීම කතා කරා. ඒ කියන්නේ මෙතන තියෙනවා මිලිලීටර් 750 තුනෙන් බෙදන්න කියලා. එතකොට අපි බෙදීමට දීර්ඝ බෙදීම ක්‍රමෙන් තමයි බෙදන්න වෙන්නේ. මේක නම් අපිට කෙලින්ම මිලිලීටර් වලින්ම බෙදා ගන්න පුළුවන්. ඔක්කොම මිලිලීටර් වලින් තියෙන්නේ. එහෙනම් අපි තුනෙන් බෙදමු. 3 අරක් 2 6යි ඉතුරු 1යි මේ පහ මෙතනට ගෙන ආපුවාම 15යි 15ට 3 ගොඩවල් 5යි 5 අරක් 3 15යි ඉතුරු බිඳුවයි ඊළඟට මෙයත් මෙතනට ගේනකොට බිඳුවට බිඳුවමනේ නේද 3 අරක් බිඳුව බිඳුව. ඒතර උත්තර එනවා මිලිලීටර් 250 කියලා. හරිනේ ශාලිනේ? හරි ඒක අපේ විදුමිනීගේ හරි ඊළඟට සමුදිත අකින්දු දිමත් හරි. කො අපේ මිනුලි මලිතේ ගිය සතිය ආවේ නැද්ද? නෑ සර්. මම YouTube එකේ දුක දාලා තිබ්බාලා බැලුවේ නැද්ද? මම link එකක් දාලා තිබ්බනේ. right. බැලුවා සර්. එහෙනම් හදන්නත් ඕනේ homework ටික. right. ඊළඟ එක ගාන. ඊළඟ ගාන මම මේක මිලිලීටර් කරලා කරන්න. එතකොට මෙතන මිලිලීටර් ඔක්කොම කීයක් තියෙනවද? මිලිලීටර් වලින් නම් ඔක්කොම 9750ක්. 9750ක් තියෙනවා. එහෙනම් 9750 මම බෙදනවා කීයෙන්ද 3. මේකට චක්‍රය තමයි ඉතින් ඕන වෙන්නේ. වෙන අමාරුවක් නැහැ නේද? චක්‍රය දන්නවනම් එච්චරයි. 3 අරක් 3 9යි ඉතුරු බිඳුවයි 7ට 3 ගොඩවල් 2යි 3 අරක් 2 6යි ඉතුරු 1යි. මේ 15 මෙතනට ගේනවා 15ට 3 ගොඩවල් 5යි 5 අරක් 3 15යි ඉතුරු බිඳුවයි මේ බිඳුවට බිඳුවම තමයි. එතන උත්තරේ එනවා අපිට මිලිලීටර් 3250. ශාලිනී මෙතන ලීටර් මිලිලීටර් නම් කොච්චරක් තියෙනවද? ලීටර් 3යි මිලිලීටර් 250යි. right. ওই විදිහට තමයි ඒකේ උත්තරේ එන්නේ. හරි අය හරි දාගන්න. ඒක අකින්දුගේ හරි සමුදිතගේ හරි දිමත් හදලා තියෙනවා. විදුමිනී එක හැදුවේ නැද්ද? දවසේ. මට උත්තරේ වල තිබ්බ නේද? හරි. ඊළඟ ගාන තුන්වෙනි ගාන. මම තුන්වෙනි ගාන ওই විදිහටම බෙදන්නම්. ඒ කියන්නේ ලීටර් මිලිලීටර් වලින් බෙදලා දාන්නම්. ලීටර් 2යි මිලිලීටර් 200 මම බෙදනවා කීයෙන්ද 5න්. ඕන්න මේක 2205න් බෙදන්නත් පුළුවන් ගැටලුවක් නැහැ. මම අනිත් ක්‍රමයට කරන්න යන්නේ. දෙකට පහේ ගොඩවල් තියෙනවද? දෙකට පහේ ගොඩවල් තියෙනවද? නෑ. නෑ. නැත්තම් මෙතන බිඳුව දානවා. එතන 5 අර බිඳුව බිඳුවයි ඉතුරු ලීටර් 2යි. දැන් මේ ඉතුරු ලීටර් 2 මට මේ තියාගෙන වැඩක් නැහැනේ. මොකද එතනට පහේ ගොඩවල් නැහැනේ. එහෙනම් මේ ලීටර් 2 මොකද කරන්නේ මම? මිලිලීටර් කරනවා. මිලිලීටර් කරනවා. ලීටර් 2 මිලිලීටර් කරනවා. එතකොට දිමත් ලීටර් 2ක් කියන්නේ මිලිලීටර් 2000. 2000යි. උඩ කීයක් තියෙනවද? 200යි. එතකොට ඔක්කොම 2200යි. 2200යි. එහෙනම් අපි දැන් 2200 තමයි පහෙන් බෙදන්නේ.
22ට 5 ගොඩවල් 4යි 5 4 20යි ඉතුරු 2යි. මේ බිඳුව ගේනවා 20ට 5 ගොඩවල් 4යි 5 4 20යි ඉතුරු බිඳුවයි. මේ බිඳුව ගේනවා බිඳුවට බිඳුවම තමයි. එතකොට උත්තරේ එනවා මිලිලීටර් විතරක් එනවා 440ක් කියලා. මිලිලීටර් 440ක්. ඒක අකිඳු හදලා තියෙනවා, විදුමිනී හදලා තියෙනවා, දිමත් හදලා තියෙනවා. ශාලිනී හරිද? රයිට්. අනික් කට්ටිය හදා ගන්න හරි. ඒක සමුදිත හැදුවේ නැද්ද? රයිට්. එහෙනම් අපි යනවා ඊළඟ ගානට. හරි. අපි යමු ඊළඟ ගානට. ඊළඟ ගාන තමයි ඔන්න මලිති මිනුලි ඔයාලා බලා ගන්න. හරි. හදාගත්තත් කමක් නැහැ ඉක්මනට. ඊළඟට මෙන්න හතරවෙනි ගාන. ඒකේ තියෙනවා ලීටර් 4යි මිලිලීටර් 50 3ෙන් බෙදන්න කියලා. අපි දන්නවා මේක මං මිලිලීටර් කරලා බෙදන්නා. මේක මිලිලීටර් කරොත් මලිති මෙතන මිලිලීටර් කීයක් තියනවද? ඔක්කොම කොච්චරක් තියනවද? මිනුලි 50යි 50යි මේ ලීටර් 4 මිලිලීටර් කරොත් 400යි. අකින්ද ඔක්කොම කොච්චරක් තියනවද? 4000. 4000යි. එතකොට මෙතන තියෙනවා 4000ක්. මෙතන තියෙනවා 4000ක්. මෙතන තියෙනවා 50ක්. ඔක්කොම තියෙනවා 4050ක්. එහෙනම් 4050 අපි බෙදනවා කීයෙන්ද? 3. දැන් අපි මේක බෙදමු. 4ට 3 ගොඩවල් 1යි 3 අරක් 1 3යි ඉතුරු 1යි. බිඳුව ගත්තාම 10ට 3 ගොඩවල් 3යි 3 අරක් 3 9යි ඉතුරු 1යි. ඊළඟට මෙතනට 5 ගේනවා. එතකොට 15ට 3 ගොඩවල් 5යි 5 අරක් 3 15යි ඉතුරු බිඳුවයි. මේ බිඳුවත් මෙතනට ගේනවා බිඳුවට බිඳුවම තමයි. උත්තරේ එනවා. එතකොට මිලිලීටර් 1350ක් කියලා. මිලිලීටර් 1350යි. හරිද බලන්න? කාගේද හරි? ඒක විදුමිනීගේ හරි. දිමත් හදලා තියෙනවා. අකින්දුගේත් හරි. ශලිනිගේ. ඒ මොකද උනේ? රයිට්. ওই විදිහටයි එන්නේ. ඊළඟ ගාන. ඊළඟට දෙනවා ලීටර් 18යි මිලිලීටර් 900. ලීටර් 18යි මම ඒක අර දීර්ඝ බෙදීමෙන් බෙදන්නම්. දෙකම දාලා බෙදන්නම්. හරි. ලීටර් 18යි මිලිලීටර් 900 අපි බෙදමු කීයෙන්ද? 6යි. 18ට 6 ගොඩවල් හරියටම 3යි. 6 වරක් 3 18යි. ඉතුරු බිඳුවයි. ඒ කියන්නේ ලීටර් 3යි. ඊළඟට 900 නේ තියෙන්නේ. අපි 900 කෙලින්ම 6ෙන් බෙදමු. 9ට 6 ගොඩවල් 1යි. මට විනාඩියක් දෙන්න. රයිට්. එතකොට මෙතන 6ට 9ට 6 ගොඩවල් 1යි 6 වරක් 1 6යි ඉතුරු 3යි. ඊළඟට 30ට 6 ගොඩවල් 5යි 6 වරක් 5 30යි ඉතුරු බිඳුව. බිඳුවට බිඳුව. උත්තරේ එනවා ලීටර් 3යි මිලිලීටර් 150. ලීටර් 3යි මිලිලීටර් 150. මෙතන මිලිලීටර් නම් ඔක්කොම කීයක් තියෙනවද? මිලිලීටර් නම් කොච්චරද? මිලිලීටර් නම් 3150යි. 3150ක් තියෙනවා. මෙතන මිලිලීටර් නම් 3150ක් තියෙනවා. මෙතන ලීටර් නම් කොච්චරක් තියෙනවද? ලීටර් වලින් විතරක් ලිව්වොත් කොහොමද ලියන්නේ?
කොහමද 3.15 3.0 ඔව් අපි කියවන්නේ නම් 1.5 කියලා අර බිඳුව ලියන්න ඕනේ නැහැ රයිට් ඔය ක්‍රම තුනටම ලියන්න පුළුවන් කියලා ඔන්න මතක තියාගන්න දැන් ඔයාලා දන්නවා මේක නමුත් ඔකත් මතක තියාගන්න ඊළඟ ගාන මම දීර්ඝ බෙදීමෙන් බෙදන්නම් ලීටර් 13යි මිලිලීටර් 50 බෙදමු 3 13ට 3 ගොඩවල් 4යි 3 අරක් 4 12යි ඉතුරු 1යි ලීටරයක් ඉතුරු වෙනවා එතකොට ලීටරයක් කියන්නේ මිලිලීටර් කොච්චරක්ද දකින්ද 1000 එතකොට උඩ තියෙන 50ත් එක්ක එකතු වුනහම 1050යි 1050යි ඔන්න මතක තියාගන්න සමහර කට්ටියෝගේ අගට බිඳුව දාගන්නේ එහෙම බිඳුව දාගන්නේ නැහැ මේකේ හරි ඒකේ නිකම්ම 50 තියෙන එතකොට 1050 කියන එක ආපහු 3ෙන් බෙදනවා 10ට 3 ඒවා 3යි 3 අරක් 3 9යි ඉතුරු 1යි ඊළඟට මේ 5 ගේනවා එතකොට 15 වෙනි තියෙන්නේ 15ට 3 ගොඩවල් 5යි 5 අරක් 3 15යි ඉතුරු බිඳුවයි මෙයත් මෙතනට ගෙන ආපුවාම බිඳුවට බිඳුවම තමයි එතන උත්තරේ එනවා ලීටර් 4යි මිලිලීටර් 350ක් කියලා. ඒක හදලා තියෙනවා දිමත් හදලා තියෙනවා. අකින්දු හැදුවද ඒක හරිද? හරි සර් right. ශාලිනීගේ විදුමිනීගේ හරි සර් right good. අපේ අනිත් යාළු දෙන ටක් ගාලා ලියා ගන්න. හරි අපි යමු එහෙනම් ඊළඟ ගානට මෙන්න මේක දෙවෙනි ගාන. ඒක ටික වගන්ති ගානක්. කෙලින්ම ගාන දීලා නැහැ. එතකොට දැන් විභාගෙදි දැනගන්න ඕනේ මේ වගේ වගන්ති ගානක් කිව්වහම සමහරවිට මේක එකතු කරන්න ඇති. සමහරවිට අඩු කරන්න ඇති. එක ගුණ කරන්න ඇති, එක බෙදන්න ඇති. ඒක ගාන හොඳට කියවලා තේරුම් ගන්න ඕනේ. මේක කියනවා ඉන්ධන බවුසරයක ඉන්ධන ලීටර් 45000ක් තියෙනවලු. අර ලොකු බවුසර වල දැකලා තියෙනවනේ. එතකොට ඔය 45000 පිරවුම්හල් 6කට එක සමානව නිකුත් කරනවලු. සාමාන්‍යයෙන් මේ ඇත්තට මදි නේද 45000 කියන්නේ ඔය සම්පූර්ණ බවුසරයක්ම ගෙනල්ලා දානවා ඔය ටැංකිය වලට. පොළොවට තමයි ටැංකි තියෙන්නේ. ඔය ටැංකි වලට දානවා. මේකේ නම් කියනවා මේ 45000 මොකද වෙන්නේ? සමානව 6කට බෙදනවලු. අහනවා එකකට කොච්චරක් ආවද කියලා. එහෙනම් අපි මේක මොකද කරන්න ඕනේ? ගුණ කරන්න ඕනේ බෙදන්න ඕනේ. බෙදන්න ඕනේ මේක බෙදන්න වෙනවා නේද? මොකද මුළු ගාන 6න් අපිට බෙදන්න වෙනවා. එහෙනම් මුළු ගාන අපිට තියෙනවා 45000යි කියලා. ඒ තියෙන්නේ මිලිලීටර් වලින්. ඒක බෙදනවා 6. 6 වරක් 7 42යි ඉතුරු 3යි. 30ට 6 වරක් 5යි 6 වරක් 5 30යි ඉතුරු බිඳුවයි. මේ බිඳුවට බිඳුවයි. මේ බිඳුවටත් බිඳුවයි. උත්තර එනවා එතකොට ලීටර් 7500ක් කියලා. ලීටර් 7500ක්. ආවද ශාලිනී? ඊළඟට දිමත්ගෙත් හරි. අකින්දු හරි සර් ඊළඟට විදුමිනි හරි සර් right good. එහෙනම් ඔන්න ඔහමයි උත්තරේ එන්නේ. ඊළඟට අපේ මේ මිනුලි මලිති තේරෙනව නේද කරන විදිය? ඔව් සර් ඔයාලා හදාගන්න. right ඊළඟ ගාන මෙන්න මේක. මොකද්ද? කිරි ලීටර් 10යි මිලිලීටර් 728ක ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ මේ තියනවලු එලකිරිලු තියෙන්නේ. දැන් අර මුදවන්න යන්නේ. කිරි හට්ටි හදන්නලු යන්නේ. එතකොට මෙන්න මේ තියෙන ප්‍රමාණය මොකද කරන්නේ? ඒගොල්ලෝ හට්ටි 12කට දානවලු. මුදවන්න හට්ටි 12කට දානවා. එතකොට අපෙන් අහනවා එක හට්ටියකට කොච්චරක් ඕනේද කියලා. එහෙනම් අපි දන්නවා මේකත් මොකද කරන්න වෙන්නේ? බෙදන්න වෙනවා නේද? මුළු ප්‍රමාණය දීලා තියෙනවා, හට්ටි ගාන දීලා තියෙනවා. එක හට්ටියකට බලන්න ලීටර් 10යි මිලිලීටර් 728 බෙදනවා 12යි. මම මේක මිලිලීටර කරලා බෙදන්නම්. කලින් මම දීර්ඝ බෙදී මේක මිලිලීටර කරලා බෙදමු. ශාලිනී මෙතන මිලිලීටර 10000 හරි. ඒක බෙදනවා අපි කීයෙන්ද 12යි.
107ට 12 සරක් කීයද? 12 සරක් 8 96යි. ඉතුරු 11යි. 112 112ට 12 සරක් 9යි. දැන් 12 සරක් චක්‍රේ මතක තියෙන්න ඕනේ. 12 සරක් 9 108යි. ඉතුරු 4යි 48ට 12 සරක් 4යි 12 සරක් 4 48යි ඉතුරු බිඳුව. එහෙනම් උත්තර එනවා 894යි මිලිලීටර් කියලා. කාගේ දෙක හරි අත උස්සන්න බලන්න. හරි ශරණ. දිමත්ගේ හරි අකින්දුගේ වැරදිලා වගේ නේද? විදුමි අකින්දු හරි. විදුමිනි මොකද උනේ වැරදුනද ඒක? ඔව් සර් 10000 මිලිලීටර කරනකොට 1000ක් විදිහට අරන් තියෙනවා. අයියෝ ඒ කියන්නේ 1728 බෙදලා තියෙන්නේ නේද? හරි හදාගන්නත් ගාලා. ඉක්මනට හදාගන්න. අද කවිෂා නෑ නේද? කවිෂයි මේ දිමත් මොකෝ දන්නේ නෑ නේද? මේ දිදුල නැත්තේ? දන්නේ නැහැ සර්. අපි දැන් ලබන සතිය ආයෙ සෙන්සුරාදේ ක්ලාස් එක දාගමු නැත්නම් මේ කට්ටිය මේ අද එනවා අඩුයි නේද? බලන්න ගොඩාක් කට්ටිය අඩුයි. right. හතරවෙනි කාණ්ඩය යමු. මේ බලන්නකෝ. මෝටර් රථයක් කිලෝමීටර් 24ක දුරක් යාමට වැය වූ ඉන්ධන ප්‍රමාණය ලීටර් 1යි මිලිලීටර් 560යි. මොකද දන්නේ මෝටර් රථය නේද? කිලෝමීටර් සෑහෙන දුරක් ගිහින් තියෙනවා. මම හිතන්නේ අලුත් එකක් වෙන්නේ නැති. එතකොට අපෙන් අහනවා එම මෝටර් රථයට කිලෝමීටරයක් යාමට වැය වන ඉන්ධන ප්‍රමාණය. ඒ කියන්නේ මේකේ දීලා තියෙනවා කිලෝමීටර් 24කට යන ප්‍රමාණය ලීටර් 1යි මිලිලීටර් 560යි. අපෙන් අහනවා 1 කිලෝමීටරයක් යන්න කොච්චරක් යනවද කියලා. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? මේක බෙදන්න ඕනේ. ලීටර් 1යි 560 කියන මේ ඉන්ධන ප්‍රමාණය බෙදන්න ඕනේ. ඔක 24ක් යන්නේ නැති කියනවනේ. එහෙනම් ඕක බෙදනවා 24. right අපි එහෙනම් 24න් බෙදමු. මෙතන එකක් කියන්නේ අපි දන්නවා 1000යි. එතකොට ඔක්කොම 1560යි. ඕක බෙදන්න ඕනේ 24න්. දැන් ඔයාලා 24 චක්‍රය දන්නේ නැහනේ. මම දන්නෙත් නෑනේ. එතකොට මම පොඩි වැඩක් කරන්න පුළුවන් මේක. මොකද්ද කරන්න පුළුවන් වැඩේ? 24න් බෙදන්න නැතුව මම මේ දෙන්නා සරල කරගන්නවා. මේ දෙන්නම සරල කරගන්නවා. මම මේකත් දෙකෙන් බෙදනවා මේකත් දෙකෙන් බෙදනවා. මට එහෙම කරන්න පුළුවන්. හරි? ඔන්න බලන්න කරන වැඩේ. මම එහෙනම් මෙයාවත් බෙදනවා කීයෙන්ද? දෙකෙන්. මට 24 වරක් චක්‍රේ බැරි නිසා. මෙයාවත් බෙදනවා දෙකෙන්. අන්න ඒ ක්‍රමේ චුට්ටක් මතක තියාගන්න. ඔයාලට දැන් ලොකු පන්ති වලට යනකොටත් මේක ඕන වෙයි. මේක මට 24 වරක් චක්‍රේ බැරි නිසා මම මෙයා දෙකෙන් බෙදනවා. එතකොට මෙයත් මොකද මම කරන්නේ? දෙකෙන් බෙදනවා. එහෙනම් අපි දෙකෙන් බෙදමු. දෙකෙන් බෙදුවේ මොකද්ද සමුදිත? කොහොමද සර් දෙකෙන් බෙදුවේ මම දැන් ජොයින් තුනේ. නෑ. දැන් අපි දැන් මේක බෙදන්න යන්නේ. දැන් අපි මේක හතරවෙනි ගාන හදන්නේ. එතකොට මේකේ ලීටර් 1යි මිලිලීටර් 560 24 නේ බෙදන්න තියෙන්නේ. දැන් අපිට 24 අර චක්‍රේ මතක නෑනේ කාටවත්. ටිකක් අමාරුයිනේ. ඒක නිසා මම මොකද කරන්නේ මේක සරල කරගන්නවා. මෙයයි ඇතුලේ පදයයි එළියේ පදයයි මම දෙකම දෙකෙන් බෙදා ගන්න පුළුවන් කියලා පේනවනේ. අගට 4 තියෙන්නේ දෙකෙන් බෙදෙනවා. අගට බිඳුව තියෙන්නේ දෙකෙන් බෙදෙනවා. ඒක නිසා මම මෙයයි දෙකම දෙකෙන් බෙදෙනවා. ඔන්න මම බෙදෙනවා 24 දෙකෙන් බෙදුනාම 12යි. එතකොට 1560 දෙකෙන් බෙදුම මේක අපි දන්නවනේ. දෙවරක් 7 14යි ඉතුරු 1යි 16ට 8යි 780යි. දැන් ඉතින් 780 12න් බෙදන්න තියෙන්නේ. ඒත් එකම උත්තරේ එනවා. දැන් මම පැත්තක 780 බෙදනවා 12යි. 12 වරක් 6 72යි ඉතුරු 6යි. 60ට 12 වරක් 5යි 12 වරක් 5 60යි ඉතුරු බිඳුවයි. එහෙනම් උත්තර එනවා මිලිලීටර් 60 ආ
65 නෙමෙයි දෙන්නේ. 5 තමයි සර්. මිලිලීටර් 65 තමයි. ඔව් 65 නේ. ඒක තමයි මාත් බැලුවේ. ශාලිනී 65 ඉන්නේ. හරි මිලිලීටර් 65යි. ඔන්න මතක තියාගන්න බෙදීමේ ලේසි ක්‍රමයක් ඈ. බෙදීමේ ලේසි ක්‍රමය මෙන්න මේක පොඩ්ඩක් මතක තියාගන්න. මේකයි දෙකෙන් බෙදලා ටිකක් සරල කරන්න පුළුවන්. ඕනනම් මට මේ දෙන්නත් දෙකෙන් බෙදන්න පුළුවන් නැවත වතාවක්. ඒතකොට 6 වර චක්‍රය තමයි ඕනේ වෙන්නේ. කොහොම හැදුවත් 65 කියන උත්තරේ එනවා. කාගේද 65 අත උස්සන්න බලන්න. රයිට් ඒක දිමත්ගේ ඇවිල්ලා තියෙනවා. අකින්දුගෙත් හරි සමුදිතත් හරි විදුමිනිත් හරි නේ. රයිට්. ශාලිනී ඔන්න හදාගන්න. මලිති මින්නුලි ඔන්න එක හදාගන්න. රයිට් අපි යමු ඊළඟ ගානට. මම ඒක ඒ විදිහට බෙදුවේ මට අර 24 වරක් චක්‍රේ බැරි නිසා. රයිට් ඊළඟ එක. බීම තියෙනවලු ලීටර් 4යි මිලිලීටර් 50ක්. ඕක සමානව වීදුරු 9කට දානවලු නේද? ඔය ඉතින් ඇත්තටම මේ අපි ප්‍රැක්ටිකලි කරන්නේ ඇත්තටම ඔහොම කරන්නේ නැහැ නේද? බීම තිබ්බහම අපි ආසන්න වශයෙන් තමයි දාන්නේ. නමුත් මේ වගේ ගණන් වලදී අපි ඉතින් ඔය බෙදලා තමයි කරන්නේ. එතකොට මෙතන ලීටර් 4යි මිලිලීටර් 50 කියන එක විදුමිනි මට මිලිලීටර් වලින් දෙන්න උත්තරේ කීයද? ගාන හදලා උත්තරේ නෑ මේ ලීටර් 4යි මිලිලීටර් 50 කියන එක මිලිලීටර් කරන්න බලන්න. 4050යි. 4050. ඒක බෙදනවා අපි කීයෙන්ද? 9. 9 වරක් 4 36යි ඉතුරු 4යි. ඊළඟට 45ට 9 වරක් 5 45යි ඉතුරු බිංදුවයි. මේ බිංදුවටත් බිංදුවයි. උත්තර එනවා මිලිලීටර් 450ක් කියලා. උත්තර එනවා මිලිලීටර් 450ක්. මම දැක්කේ උත්තරේ නම් දාලා තිබ්බා කවුද අපේ දිමත් දාලා තිබ්බා. අකිදු උත්තරේ හරිද? හරිනේ. රයිට් උත්තරේ දාන්නේ මම ගාන හදන්න කලින් උත්තර ටික දාන්න. එතකොට ලේසි. මට බලා ගන්න පුළුවන් කාගේද හරි කාගේද වැරදුනේ කියලා. රයිට්. අපි ඊළඟ ගාන බලමු. ඊළඟ ගානේ මොකද ශාලිනී උත්තරේ? 650. රයිට් අපි බලමු. මේ කියනවා සුවඳ විලවුන් වර්ගයකින් ලීටර් 1යි මිලිලීටර් 950ක ප්‍රමාණයක්. ඒ කියන්නේ මේ ලොකු බෝතලයක් තමයි තියෙන්නේ. ඒ ලොකු බෝතලේ නැත්නම් මෙච්චරක් විතර ගේන්නේ නැහැ නේද? අපි මේවා මේ මොනවද ඔය සෙන්ට් බෝතල් ගේන්නේ නැහැ මෙච්චර විතර ලොකු. නමුත් මේක කියන ලීටරයයි මිලිලීටර් 950. ඒ කියන්නේ ආසන්න වශයෙන් ලීටර් 2ක් විතර ලොකු බෝතලයක් තියෙනවා. ඒක මොකද කරන්නේ මේ චූටි බෝතල් වලට පැකට් කරන්නේ ඇසුරුම් කරන්න යන්නේ. ඒ කියන්නේ මෙතන දානවලු කුඩා බෝතල් 30කට අපෙන් අහනවා ඒ විදිහට දාන්න පුළුවන් බෝතල් ප්‍රමාණය කොච්චරද කියලා. හරි අපි බලමු එහෙනම් කොහොමද කරන්න කියලා. එහෙනම් අපි මෙන්න මේක තමයි තියෙන ප්‍රමාණය. මම මේක මිලිලීටර් වලින්ම ගන්නවා. මිලිලීටර් 1950යි. ඒක බෙදන්න ඕනේ කීයෙන්ද? 30න්. ඒක බෙදන්න ඕනේ 30න්. 30න් බෙදනකොට ලේසි ක්‍රමයක් තියෙනවා. මොකද්ද? බිංදුවට බිංදුව කපනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? 195 බෙදනවා 3. 3 වරක් 6 18යි ඉතුරු 1යි 15ට 3 වරක් 5යි 3 වරක් 5 15යි ඉතුරු බිංදුව. එහෙනම් උත්තරේ කීයද? මිලිලීටර් 65යි. මිලිලීටර් 65යි. හරිද ඒක? ඔව් සර්. අර කපපු බින්දුව එකතු කරන්නේ නැද්ද? කපු බිංදුව එකතු කරන්නේ නැහැ. ඒ එකතු කරොත් ඇයි එකතු කරේ?
අර ගුණ කරීමේදී එහෙම එකතු කරනවනේ බිංදුවර බිංදුව ගත්තාට පස්සේ ඔව් දැන් මෙතන නම් දෙපැත්තට එකතු කරා. එතන අපි කරේ මොකද ස්කන්ධයේදී නේද? ස්කන්ධයේදීනේ අපි එකතු කරේ. දැන් මෙතන බිංදුව එකතු කරොත් නිකන් හිතන්නකෝ මෙතන තියෙන කීයද? 650. නිකන් මම කියන්නේ බිංදුව එකතු කරොත් මෙතන මිලිලීටර් 650ක් එනවා. ඒ වගේ බෝතල් 30ක්නේ. දැන් බලන්නකෝ මේක ගුණ කරොත් එහෙනම් මොකද වෙන්නේ කියලා. 650 ඒවා 10ක්ම 6500යි. නේද? ආපහු තව 3න් වැඩි කරන්න ඕනේ. ඒතකොට මෙතන තියෙනවා බර ගාණක්. ලීටර් 18ක් විතර වගේ එනවා. ඒතකොට මේ වගේ ගණන් වලදී මේ බිංදුව එකතු කරන්න යන්න එපා. අපි මේ බිංදුව එකතු කරේ මොන ගණන් වලද? කාලය සම්බන්ධ ඒවල නේද? මේකෙදි කෙලින්ම මේ බෙදන්නනේ තියෙන්නේ 30න්. ඒක නිසා මේ වෙලාවේදී එකතු කරන්න යන්න එපා. ඔන්න චෙක් කරගන්න. එකතු කරත් උත්තරේ වරදිනවා. දැන් මෙතන ඉතුරු වෙන්නේ 65නේ. එතකොට 65 බෝතල් 30ක්. නිකන් වැඩි කරලා බලන්න හරියද කියලා. බිංදුවයි බිංදුවයි 5 4 3 15 5 දැම්ම එකක් ඉතුරුයි 19ක්. එනවනේ 1950. අපි මේ බිංදුව එකතු කරේ මොන පාඩමේදීද? right ඔන්න මතක තියාගන්න. හරි. අපි යමු ඊළඟට එච්චරයිද දුන්නේ homework? තව තියෙනවද 7 වෙනි ගාන? තව ගණන් ඔව් සර්. තව ගණන් දෙකක් තියෙනවා 7යි 8යි. 7 වෙනි ගානේ මට උත්තරේ දාන්න බලන්න. සර් මිස්ටර් අභ්‍යාසක් කරා. ඒකෙත් ගණන් දෙකක් දුන්නා නේද? right මෙන්න 7 වෙනි ගාන. මේක කියනවා ජලය ලීටර් 1.7කට පළතුරු යුෂ ඒ කියන්නේ කෝඩියල් කියලා හිතන්නකෝ. ඒවත් දානවලු 1.54ක්. වැඩිපුර වතුර දාලා කෝඩියල් දාලා මොකද කරන්නේ? ඒක එකතු කරලා ඒ හදාගන්න බීම ප්‍රමාණය වීදුරු 12කට දහනවලු. අපෙන් අහනවා වීදුරු 12ක එක වීදුරුවක තියෙන්නේ කොච්චර ලීටර් ප්‍රමාණයක්ද? එහෙම නැත්නම් මිලිලීටර් ප්‍රමාණයක්ද කියලා තමයි අහන්නේ. හැබැයි ප්‍රශ්නේ අහන්නේ ලීටර් වලින්. එහෙනම් අපි බලමු. ඉස්සෙල්ලාම අපි මොකද කරන්න ඕනේ? අපිට හොයාගන්න වෙනවා බීම ප්‍රමාණය කොච්චරක්ද කියලා. එතකොට බීම ප්‍රමාණය බලන්න මේකට දාලා තියෙනවා ජලය. තව දාලා තියෙනව මොනවද? පළතුරු යුෂ. පළතුරු යුෂ දාලා තියෙනවා. ජලය කොච්චරක් දාලා තියෙනවද? ලීටර් 1යි මිලිලීටර් 80ක් 700ක්. ඔය 1.7 කියලා දාලා හදන්නත් පුළුවන්. ඊළඟට පළතුරු යුෂ කොච්චරක් දාලා තියෙනවද? ලීටර් 1යි මිලිලීටර් කොච්චරද තියෙන්නේ? 540ක් 540ක්. right එහෙනම් අපි දැන් ওই දෙක එකතු කරමු. එතකොට එනවා මුළු බීම ප්‍රමාණය. 0යි 4යි 7යි 5යි 12න් දෙක දැම්ම එකක් ඉතුරුයි 3යි. උත්තරේ එතන තියෙනවා මුළු බීම ප්‍රමාණය ලීටර් 3යි මිලිලීටර් 240ක්. ඕක මොකද කරන්න ඕනේ? 12න් බෙදන්න ඕනේ. එහෙනම් මම මේක මිලිලීටර් කරන්න මෙතන මේ මලිතේ මිලිලීටර් කොච්චරක් තියෙනවද මේ කොටසේ? එකතු වුණාම මිලිලීටර් කොච්චරක් තියෙනවද මලිතේ? දෙසිය 40ක්. ඔක්කොම මෙතනයි දෙකේම කෙල්ලේ. 3000 ඔව් 3000 3240ක්. 3240යි 3240යි ඒක බෙදනවා 12යි. ඒක බෙදනවා 12යි. මොකද වීදුරු 12කනේ දාන්නේ. එහෙනම් 12 අරක් 2 24යි ඉතුරු 8යි 84 කියන්නේ 12 අරක් 7 12 අරක් 7 84යි ඉතුරු බිංදුවයි මේ බිංදුවට බිංදුවයි. උත්තරේ නම් මිලිලීටර් 270ක් කියලා. ඔන්න හොඳ ගානක්. හරි? හොඳ ගානක්. right. හදාගන්නකෝ. හැබැයි මේක අහන්නේ ලීටර් වලින් අහන්නේ. එහෙනම් ලීටර් කොච්චරද මෙතන? 0.227යි. very good දෝනේ. මෙහෙමයි එන්නේ. 0.227යි. මොකද ලීටර් වලින් අහද්දී මිලිලීටර් වලින් ලියලා තිබ්බොත් සම්පූර්ණ ලකුණු හම්බෙන්නේ නැහැ. ඒක මිලිලීටර් කරන්න.
ඉක්මනට හදා ගන්නකෝ හදා ගන්න බැරි වුණ කට්ටිය. හරිනේ? right අපි යමු එහෙනම් ඊළඟ ගානට. හරි මෙන්න ගාන මොකද? බීම නිෂ්පාදන ආයතනයක් බීම බෝතල් 800ක් පිරවීමට යොදාගත් මුළු ලීටර් ප්‍රමාණය 300ක්. ඒ කියන්නේ මෙතන තියෙනවා ලීටර් 300ක්. මේ ලීටර් 300න් ඒගොල්ලෝ බීම බෝතල් පුරවනවලු කොච්චරක්ද? 800ක්. හරි මේ වගේ ඒවා 800ක් තියෙනවලු. අපෙන් අහනවා එක බෝතලයක කොච්චරක් තියෙනවද කියලා. මොකද කරන්න වෙන්නේ? මොකද කරන්න වෙන්නේ එතකොට? මුළු ප්‍රමාණය මේ 30000 800න් බෙදෙනවා. ඔව් 30000 නන් නෙමෙයි මේක ලීටර් මිලිලීටර කරන්න මේක ගුණ කරනවා 1000න් 1000න් ගුණ කරපුවාම බිංදු 3ක් එනවනේ. එතකොට 1යි 2යි 3යි මෙතන තව 300ක් එනවා. මිලිලීටර් 300,000 එහෙම නැත්නම් ලක්ෂ 3. ඕක බෙදන්න ඕනේ කීයෙන්ද? 800න්. එහෙනම් අපි ඕක 800න් බෙදමු. 300,000 තමයි. ඔව් නේද? 300,000 අපි බෙදනවා කීයෙන්ද? 800න්. 800න් බෙදනකොට මේකෙත් බිංදු දෙකට කෙලින්ම බිංදු දෙකක් කපලා දාන්න පුළුවන්. එතකොට 3000 බෙදන්න තියෙන්නේ 8න්. 3000 බෙදුවත් හරි 8න්. අපි 8 වරක් චක්‍රය බෙදමු. 8 වරක් 3 24යි. ඉතුරු 6යි. 60 කියන්නේ 8 වරක් 7 56යි. ඉතුරු 4යි. 40 කියන්නේ 8 වරක් 5. 8 වරක් 5 40යි. උත්තරේ නම් මිලිලීටර් 375ක් කියලා. මිලිලීටර් 375ක් කියලා. ඒක හරියද බලන්න? සමුදිත මොකෝන්න වැරදිලා වගේ. දිමත්ගේ හරි ශලිනිගේ හරි අකින්දුගේ විදුමිනීගෙත් හරි. හරි සර්. right good. හදා ගන්නකෝ අනිත් කට ඉක්මනට. ඔයාලා මම ওই ගානෙන් පස්සේ කරනවා. right ඊළඟට මිශ්‍ර අභ්‍යාස ගානක් දුන්නා නේ. ඔව් සර්. ඒකේ දෙකම දුන්නාද එකක්ද දුන්නේ? තේරම කරන්න දුන්නා සර්. right එහෙනම් අපි ඒ ගණන් දෙක බලමු. ශල්නි හැදුවද? මේ විදුමිනී හැදුවද? හදුවා සර්. අකින්දු? හැදුවා සර්. දිමත්? හැදුවා සර්. right. එතකොට සමුදිතයි ශලිනී තමයි කරලා නැත්තේ. right අපි බලමු මේ ගාන මොකද්ද කියලා. අරිෂ්ඨ නේද? අරිෂ්ඨ. අර මොකද සූරපප්පගේ තියෙන අරිෂ්ඨ බෝතලේ වගේ තමයි මේ ගන්න නේද? right අපි බලමු එහෙනම් මේ ගාන. මිශ්‍ර අභ්‍යාසවල පළවෙනි ගාන. සාමාන්‍ය විභාගයට මේ වගේ ලොකු ගානක් එන්න පුළුවන්. මේක කියනවා ආයුර්වේද අරිෂ්ඨ නිෂ්පාදන සමාගමක්. අරිෂ්ඨ මිලිලීටර් 750 බැගින් අඩංගු බෝතල් 80ක් දවසකට හදනවලු. එතකොට මේගොල්ලෝ දවසකට නිෂ්පාදනය තමයි මේ වගේ 750 ගානේ අරිෂ්ඨ බෝතල් එකක 750යිලු. ඒ වගේ ඒවා දවසකට 80ක් හදනවලු. අපෙන් අහනවා පළවෙනි කොටසේ දිනකට නිපදවන ලද මුළු අරිෂ්ඨ ප්‍රමාණය. එහෙනම් අපි මොකද කරන්න ඕනේ?
එක බෝතලයක 750ක් තියෙනවා. ඒ වගේ ඒවා කීයක් හදනවද? ඒ වගේ ඒවා 80ක් 80ක්. එහෙනම් මොකද කරන්න ඕනේ? මේක 80න් බෙදන්න ඕනේ නේද? ගුණ කරන්න ඕනේ. 80න් ගුණ කරන්න ඕනේ. එහෙනම් අපි මේක 80න් ගුණ කරමු. 0.0.0යි. හරි. ඊට පස්සේ බිඳුව දාලා ගුණ කරමු. 8 වරක් 0යි 8 වරක් 40න් බිඳුව දැම්ම 4ක් ඉතුරුයි. 8 වරක් 4 56යි 4යි 60යි. උත්තර එනවා 0.0.0.0.6යි මිලිලීටර් 60000ක් කියලා එනවා. හරි. මිලිලීටර් 60000යි ඕන්නම් ලීටර් නම් 60යි. උත්තර දෙකම හරි. right. දිමත්ගේ හරි එක. හරි. දෙවෙනි කොටස කියනවා විදුමිනිගෙත් හරිනේ. දෙවෙනි කොටස කියනවා මොකද? පාරිභෝගිකයෙකු තමා මිලදීගත් අරිෂ්ඨ බෝතලයක්. එතකොට මෙයා මේ එක බෝතලයනේ ගන්නෙ. එක බෝතලයක් කියන දරුවනේ මිලිලීටර කොච්චරක් එයා ගන්නවද එහෙනම්? කීයක් ගන්නවද? 750ක් ගන්නවා. එක බෝතලයක් කියන්නේ එයා මිලිලීටර 750ක් ගන්නවා. අරගෙන ඒ ප්‍රමාණය දවස් 30ක් පාවිච්චි කරනවලු. දවස් 30ක් පාවිච්චි කරනවලු දවසකට දෙවරක්. එහෙනම් අපි හොයමු එක දිනකට එක් දවසකට කොච්චරක් ඕනේද කියලා. එක් දිනකට අවශ්‍ය අරිෂ්ඨ. එහෙනම් ඒක බලන්න මොකද කරන්නේ? බෙදනවා 750 බෙදනවා කීයෙන්ද? 30න්. 750 බෙදනවා 30න්. අපි 750 30න් බෙදමු. බිඳුවට බිඳුව කැපෙනවා. 7ට 3 ගොඩවල් 2යි 3 වරක් 2 6යි ඉතුරු 1යි. 15 ගේනවා 15ට 3 වරක් 5යි 3 වරක් 5 15යි ඉතුරු බිඳුවයි. ඒ කියන්නේ එක දවසකට මෙයාට ඕනේ මිලිලීටර් 25ක්. ඔන්න දෙවෙනි කොටසේ උත්තරේ. right එක දවසකට මේ. එතකොට මෙයා මේ තව කෑල්ලක් තියෙනවනේ. ඔය අපි හැදුවේ ඕකේ A කොටස. ඕකේ B කොටසකුත් තියෙනවනේ. මොකද්ද B කොටස? මෙයා මේක දවසකට දෙපාරක් බොනවලු. එහෙනම් මේ 25 මෙයාට දවස් එක දවසකට ඕනේ. එතකොට මේ 25 බොන්නේ දෙපාරකට. එහෙනම් එක් වරකදී බොන ප්‍රමාණය බලන්න මොකද කරන්නේ? එහෙනම් එක් වරකදී බලන්න මෙන්න මේ 25 බෙදනවා දෙකෙන්. උත්තර එනවා 12.5 එහෙම නැත්නම් 12.5. ඔය දෙකෙන්ම ලියන්න පුළුවන්. 25 දෙකෙන් බෙදපුවාම 12.50. එහෙම නැත්නම් 12.5යි. ඒක ඕනනම් ඉතින් අර පැත්තක බෙදා ගන්න 25 දෙකෙන්. දෙවරක් 2 4යි. දෙකට දෙකේ ඒවා 1යි. ඉතුරු බිඳුවයි 5 ගේනවා 5ට දෙකේ ඒවා 2යි. දෙවරක් 2 4යි ඉතුරු 1යි. පිටින් බිඳුවක් ගන්නවා. තිත දානවා 10ට දෙකේ ඒවා 5යි. කොහොමයි එන්නේ? හරි. තුන්වෙනි කොටස. තුන්වෙනි කොටස කියනවා මොකද්ද? දිනකදී නිෂ්පාදනය කරන ලද මුළු අරිෂ්ඨ ප්‍රමාණය ලීටර් 86යි. ඒ කියන්නේ දිනකදී හදන ප්‍රමාණය දිනකදී අරිෂ්ඨ ප්‍රමාණය ලීටර් 86යි මිලිලීටර් 250ක් විදිහට මේ වැඩි කරනවලු. අපෙන් අහනවා බෝතල් කීයක් හදන්න පුළුවන්ද කියලා. ඒතර එක බෝතලයකට කොච්චරක් දානවද? එක බෝතලයකට කොහොමද දාන්නේ කොච්චරක්ද? 750. නේද? බෝතලයකට දාන්නේ මිලිලීටර් 750. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? අර තියෙන ලීටර් ප්‍රමාණය මේ තියෙන බෝතලයක ප්‍රමාණය බෙදනවා. එහෙනම් මම මේක මිලිලීටර් කරලාම කරන්නම්. ඒතර උතන තියෙන්නේ 86250. බෙදන්න ඕනේ 750යි. බිඳුවට බිඳුව කපමු. 75 අර චක්කරේ. 86ට 75 ඒවා එකක්. එතකොට 75යි. ඉතුරු 11යි.
දෙක මෙතනට ගේනවා. 112ට 75 ඒවා ඒත් එකයිනේ. මොකද 75 75 ගුදුනම 150. එහෙනම් මෙතනත් එකයි. එතන 75 ඒවා එකක් 75ම තමයි. ඉතුරු 12න් 5ක් 7යි මෙතන 10 3යි. ඊළඟට 375ට 75 ඒවා කීයක් යයිද කියලා බලන්න තියෙනවා. කීයක් විතර යයිද? අපි නිකන් හතරක් දාලා බලමු නිකන් ඈ. ෂුවර් නැතුව නිකන් හතරක් දාලා බලමු. 5 4 20න් බිඳුව දැම්මා දෙකක් ඉතුරුයි 7 4 28යි 2යි 30යි. එහෙනම් පහක් දාලා බලමු. 5 4 25න් 5 දැම්මා දෙකක් ඉතුරුයි 7 4 35යි 2යි 37යි. හරියටම යනවා කොච්චරක්ද? 5. එතකොට 375යි ඉතුරු බිඳුවයි. ඒ කියන්නේ බෝතල් හදන්න පුළුවන් කොච්චරක්ද? 115ක්. බෝතල් 115ක් හදන්න පුළුවන්. රයිට් හදාගන්න ඉක්මනට. සර් කලින් ගන්නට 12.1 වැරදිද? 12යි දශම කීයද දැම්මොත්ද? ඒකේ 12.5 දාන්නත් පුළුවන්. 12 මාර දාන්නත් පුළුවන්. 12 නිකම්ම දාන්න එපා. 12.1 දමු. එක දැම්මොත් වැරදි කෙල්ලේ. එතකොට අපි කරන්නේ අර පිටින් බිඳුවක් අරගෙන බෙදන්න ඕනේ. ඒක අන්තිම උත්තරේ හදාගන්න මේ ඉදුමිනි. සල්ලි හදාගත්තා? හරි. එතකොට ඔන්න ඔය විදිහට තමයි ඔය පාඩම අපි ඉවර කරේ. ඔය පාඩම ඔන්න එතකොට ඉවරයි. අපිට අද එහෙනම් අපි ඊළඟ පාඩම පටන් ගන්න තියෙන්නේ නේද? මොකද්ද මේ අනුපාත කියන එක. ඒක අපි කරේ නෑ නේ කී සති චුට්ටක්. right. සර් මිස්ටර් අබ්දුල් එකේ දෙවෙනි ගාන. ඒකත් කරන්න ගියොත් ඔව් සර්. ඒක අපි එහෙනම් ලබන සතිය කරමු මිස්ටර් අභ්‍යාසවල දෙවෙනි ගාන. හරි. අද පාඩම් පොඩක් කරමු. right. තව පොඩි ගණන් ටිකක් ඉතුරු වෙලා තියෙනවා නම් අපි ඒ ටික කරමු. දැන් මම මේ සතියේ සෙන්සුරාදා ක්ලාස් එක දාගන්නම්. එදාටත් අපි ටිකක් ගණන් තව ටිකක් හදමු. හරි. right. එහෙනම් අපි බලමු දැන් මේ අනුපාත කියන පාඩම කොහොමද කරන්න කියලා. right. මාතෘකාව ලියා ගන්න හැමෝම එහෙනම් අනුපාත. මාතෘකාව ලියා ගන්න අනුපාත. අලුත් පාඩමක් අනුපාත කියන්නේ එතකොට අපේ 21 වන පාඩම. right. 21 වන පාඩම. අනුපාත. right. එතකොට මේ අනුපාත කියන එක ගෙදර දොර වැඩ කටයුතු වලදී ඕන වෙනවා. ඒත් එක්කම කුඹුරු වැඩවලදී ඕන වෙනවා. ඊළඟට ගෙයක් හදනකොට ඕන වෙනවා. ගොඩාක් තැන්වලදී මේ අනුපාත ඕන වෙනවා. බෙහෙත් එකක් වුණත් හදනකොට මේ අනුපාත ඕන වෙනවා. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම දැන් අපි ගමුකෝ මේ බදාමනන එකක් හිතන්නකෝ බදාමනීම. මේ බදාමනන්න කොන්ක්‍රීට් නෙමේ බදාම හදන්න මොනවද පාවිච්චි කරන අමුද්‍රව්‍ය? මොනවද? බදාම වලට සිමෙන්ති සිමෙන්ති සහ වැලි. බදාම වලට කොන්ක්‍රීට් වලට නෙමේ සිමෙන්ති සහ වැලි විතරයි. කවුරු හරි දන්නවද සිමෙන්ති කොච්චරක් දානවද වැලි කොච්චරක් දානවද කියලා දන්නවද කවුරු හරි? කවුරු දන්නවද? ඔයාලා දන්නේ නැතුව ඇතිනේ. සාමාන්‍යයෙන් එක එක ප්‍රමාණ ගන්නවා. සිමෙන්ති 9කට වැලි එකක් විතර දානවා. සමහර තැන්වලදී සිමෙන්ති මේ වැලි 8කට සිමෙන්ති එකක් විතර දානවා. එහෙම වෙනවා. ඒ කියන්නේ බදාම අණුව කපරාදු කරනකොට ටික වෙනස් වෙනවා, බිත්ති බඳිනකොට වෙනස් වෙනවා. කොන්ක්‍රීට් අනනකොට තව දානවා මොනවද? මෙටලොත් දානවා. වතුරක් දානවා. එතකොට මේ දැන් බාසුන්න හොඳට බලන්න බාසුන්නේ බදාම අනන්නේ නැහනේ. එයාගේ ගෝලයනේ අනන්නේ. ඔය පොඩ්ඩක් ගෙදරක ඇවිල්ලා හැම අනනකොට අහන්න.
මේක අනන්න මොනවද කොහොමද දාන්නේ කියලා අහන්න. එතකොට ඒගොල්ලෝ කියයි. ඊට පස්සේ බලන්න ඔයාලා හොඳට බලාගෙන ඉන්න ඒගොල්ලෝ ඉන්න වැඩ කරන තැන් වලට ඇඟිලි ගහන්න යන්න එපා. නැත්නම් ඒගොල්ලන්ට තරහ යනවනේ. මේ බලාගෙන ඉන්න ඒගොල්ලෝ කොහොමද මේ වැලි ගන්නෙ මොකෙන්ද? සිමෙන්ති ගන්නෙ මොකෙන්ද කියලා බලන්න. එයාලා එක්ක තාච්චියක් හොයා ගන්නවා. එහෙම නැත්නම් බාල්දියක් ගන්නවා. එතකොට වැලි ගන්නේ ඒ තාච්චියෙන් තමයි වැලි මනින්නේ. එතකොට සිමෙන්ති මනින්නෙත් ඒ තාච්චියෙම තමයි. හරි? එහෙම නැතුව දැන් තාච්චි දෙකක් තියෙනවා කියලා දානවා. එකක් පොඩි තාච්චියක් අනික ලොකු තාච්චියක්. එතකොට පොඩි තාච්චියෙන් වැලි මැනලා ඉවර වෙලා ලොකු එකෙන් බදාම් මැනලා එහෙම දාන්නේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලෝ එකම જાතියකින් තමයි මයින්නේ. දැන් අපි ගත්තොත් එහෙම මේ බාල්දි නම් වැලි බාල්දි ඉස්සෙල්ලාම ඉනවා පුරවල දැන් ගෝලයට කියනවා පුරවල වැලි බාල්දි 8ක් දාන්න කියලා කියනවා. එතකොට එයා පුරවල එකම ප්‍රමාණයට වැලි බාල්දි 8ක් දානවා. ඊට පස්සේ මොකද වෙන්නේ? සෙමෙන්ති පුරවල ඒ වැලි දාපු විදිහටම පුරවල එකක් දානවා. ඊට පස්සේ දැන් අපි දාන්නේ කිව්වොත් එහෙම අනේ මෙච්චර අපරාධය සෙමෙන්ති තා චුට්ටක් අඩු කරන්න ඕනේ කියලා අපි අඩු කරනවා නේද? අපිට ටිකක් ලෝභකමක් හිතුනොත් එහෙම සෙමෙන්ති ඉතුරු දැන් ගණන් එක්කනේ බඩ් සෙමෙන්ති නැහැනේ. එහෙම වුණොත් එහෙම අර හදන බිත්තියට නිකන් පයින් එකක් ගහලා කඩන්න පුළුවන්. වේලුණාම නේද? ඒක නිසා මතක තියාගන්න හරි පදම තියෙන්න ඕනේ. බැරි වෙලාවකත් සිමෙන්ති වැඩි වුණොත් මොකද වෙන්නේ? ඒක ගල් වෙනවා, ඉක්මනට ගල් වෙනවා, හයි වෙනවා. සිමෙන්ති මදි වුණොත් එහෙම අර බිත්තිය බැඳලා මෙහෙ මත තිබ්බහම බිත්තියත් එක්ක කඩාගෙන වැටෙනවා. ආන් ඒ වගේ වෙලාවල් වලදී මතක තියාගන්න මේ දාන ප්‍රමාණය වැදගත්. ওই ප්‍රමාණයට තමයි අපි කියන්නේ අනුපාතය කියලා. එතකොට අපි බදාම එකක් හදනකොට හරි බදාම මිශ්‍රණයක් හදනකොට අපි දානවා බදාම මිශ්‍රණයකට මේ ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නේද තියෙන්නේ? ඔව් සර්. අපි දානවා right වැලි තාච්චි සහ සිමෙන්තිනේ දාන්නේ. එතකොට දෙකම දාන්නේ තාච්චි වලින්. හොඳට මතක තියාගන්න. එතකොට වැලි තාච්චි 8කට සිමෙන්ති තාච්චි එකක් තමයි දාන්නේ ගොඩක් වෙලාවට. ඒක තමයි සාමාන්‍ය ගාන. එතකොට මෙන්න මේක දෙකම තාච්චි වලින්මයි ඉන්නේ. මේ මයින තාච්චි මේකත් තාච්චිනේ. එතකොට ඒකට අපි කියනවා එකම රාශියකින් මයින්නවා කියලා. පොඩි වචනයක් එකතු වෙනවා මොකද්ද? එකම රාශියකින් මයින්නවා. එකම රාශියක්. එකම රාශියක් කියන්නේ තාච්චි වලින් නම් අනිකත් තාච්චි වලින්ම තමයි. වැලි මැන්නේ බාල්දි නම් සිමෙන්ති මයින්නේත් බාල්දි වලින්මයි. වැලි පොල් කට්ටෙන් මැන්න නම් සිමෙන්ති මයින්නේත් පොල් කට්ටෙන්ම තමයි. ඔයාලට ඒතර පොඩි බදාමයක් පොඩ්ඩක් බදාම් හදා ගන්න ඕන නම් වැලි පොල් කටු 8ක් දාන්න සිමෙන්ති පොල් කට්ටක් දාන්න. ඒක තමයි පදම. ඒක තමයි මිශ්‍රණය. ඒතර මේ ඉලක්කම් දෙක මට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට 32 දාලා ලියන්න පුළුවන්. මෙහෙම විදිහට 32 දාලා ලියන්න පුළුවන්. මේක අපි කියවන්නේ 8ට 1 අනුපාතය කියලා. 8ට 1 ලියන ඒවා මුකුත් පේන්නේ නැහැ. සර් අපිට පේන්නේ මිශ්‍ර අභ්‍යාසය කියන එක විතරයි. ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නැද්ද? දැන් හරිද? ෂෙයා වෙලා නැහැ සර්. දැන් හරි? දැන් හරි සර්. හරි සර්. අයියෝ කියන්න එපා. හරි කමන්න. දැන් ආයෙ මං චුට්ටක් කියන්නම්කෝ. එතකොට මේ බදාමය හදන්න වැලි තාච්චි සහ සිමෙන්ති තාච්චිනේ ගන්නෙ. දෙකම තාච්චි වලින් තමයි ගන්නෙ. එහෙම නැත්නම් දෙකම ගන්නෙ මොනවද? බාල්දි වලින්. එහෙම නැත්නම් දෙකම පොල් කටු වලින් ගන්න පුළුවන්. හරි? එහෙම නැත්නම් දෙකම අර ඒගොල්ලෝගේ අර මේසන් හැන්ද තියෙන මේසන් හැන්දෙන් ගන්න පුළුවන්. ඒතර මේසන් හැන්දෙන් 8ක් දාලා සිමෙන්තිත් ඒකෙන් එකක් දාලා කලවම් කරනවා. එතකොට මෙන්න මේ මයින දේට අපි කියනවා එකම රාශියක් කියලා. එකම රාශියක් කියන්නේ මයින දේට. එතකොට බදාමය හදන්න පාවිච්චි කරන්නේ වැලි තාච්චි 8කට සිමෙන්ති එකක්නේ. ඒක අපි ලියනවා මෙන්න මේ විදිහට 8 32ක් දාලා 1 කියලා. මේකට තමයි අපි කියන්නේ අනුපාතය. 8ට 1 අනුපාතය. ඉස්සර තව ක්‍රමයකට කියනවා මේ 891 කියලා. ඒක මං හිතන්නේ දැන් ඔයාලගේ සිලබස් එක නැහැ. 891. දැන් ඒක නැහැ. දැන් අපි කියන්නේ ඕක 8ට 1 අනුපාතය කියලා තමයි කියවන්නේ. එතකොට මේ ඉලක්කම් දෙකට කියනවා අනුපාතයේ පද කියලා. එතකොට මේ අනුපාතයේ පද කියලා කියන්නේ ඉලක්කම් දෙකට.
අනුපාතයේ පද තමයි 8 සහ 1. right? දැන් මේ මිතන්නකෝ. තව උදාහරණයක්. අපි දැන් කේක් හදනවනේ මේ දවස්වල ශාලිනීගේ වැඩේ කේක් හදන එකමයි වැඩේ. අපිත් වැඩේ කන එකමයි වැඩේ. ශාලිනී කේක් හදන්න මොනවද ගන්න කියන්නේ බලන්න. බිත්තර ගන්නවලු. තව බිත්තර. පිටි ගන්නවා. වැනිලා ගන්න. වැනිලා ගන්නවා. ඔය කියන්නේ සීනි ගන්නවා. බටර් ගන්නවා. ඔක්කොම දැන් මම කේක් හදන්නේ. මොනවද මල්ලි මිනුලි? ඒකර පිටි. පිටි ගන්නවා. බේකන් බේකර් පිටි. baking powder බේකින් පවුඩර්. හරි. ඔය විදිහට ගන්නවා. දැන් හිතන්නකෝ බිත්තරයි පිටිනේ ඉස්සලා බිත්තර ගහලා ඊට පස්සේ මොනවද පිටින් දාන්නේ? හරි. පිටි දාන්න බිත්තර දානවා. ඒකට කවලම් කරන ඇස්ට්‍රායි බිත්තරයි දානවා. ඇස්ට්‍රායි බිත්තරයි දානවා. රයිට්. අපි ගමුකෝ එහෙනම් බටර්නේ ගන්නෙ බටර් ගමුකෝ. හරි. එතකොට දැන් හිතන්නකෝ මම නිකමට මං කියන විදිහට කේක් හදන්න යන්න එපා. බටර් ග්‍රෑම් 400ක් අරගෙන ග්‍රෑම් බටර් ග්‍රෑම් 150ට බිත්තර කොච්චරද? බිත්තර 4 අලු දාන්නේ. පිටි කොච්චරද? පිටි 100ක් දානවා. 150ක් 100ක් විතර සීනි ඒ ගානමයි. ඔය තියෙන්නේ කට්ටිය දන්නවා. හොඳට හදලා තියෙනවා වගේ. වැනිලා නම් බිංදුව දෙකක් වගේ තමයි මට මතක විදිහට දාන්නේ. දැන් දරුවනේ මේ වැනිලා බිංදුවක් දෙකක් දානවා නේද? කලරිනුත් දානවා. හරි. මම දැන් කේක් හදන්න ඕනේ නෑ නේද? දැන් ඉතින් කට්ටිය ඔන්න කියලා ගිලින්න එපා කියලා. හරි. දැන් මම මේ කෑල්ල ගන්නකො මෙන්න මේ දෙන්න. බටරුයි බිත්තරයි ගත්තොත් මේ දෙන්න මයින දේ එකම රාශියද වෙනස් රාශියක්ද? බටර් මැනල් තියෙන්නේ මොකෙන්ද? ග්‍රෑම් වලින්. බිත්තර මැනල තියෙන්නේ මොන වලින්ද? බිත්තර වලින්. බිත්තර වලින්, ගෙඩි වලින්. ඒක එකම රාශියක්ද මේක? නෑ. එකම රාශියක් නෙමෙයිනේ. අතන තියෙන ග්‍රෑම් මෙතන තියෙන ගෙඩි. ග්‍රෑමුයි ගෙඩි කියන්නේ එකම රාශියක් නෙමෙයි. එහෙනම් බිත්තරත් මයින්න ඕනේ ග්‍රෑම් වලින්. එතකොට දරුවනේ මේ දෙන්න එකම රාශියක් නොවි. ඒ දෙන්නට අපි කියන එකම රාශියක් වෙන්නේ නැහැ. ඇයි? අතන තියෙන ග්‍රෑම් වලින් මෙතන තියෙන ගෙඩි වලින්. ග්‍රෑම් සහ ගෙඩි කියන්නේ ಜಾති දෙකක්. එතකොට එකම රාශියක් නොවේ. එහෙනම් මේ දෙන්න අනුපාතයක් විදිහට ලියන්න පුළුවන්ද බැරිද? අනුපාතයක් ලෙස ලිවිය නොහැක. අනුපාතයක් විදිහට ලියන්න බෑ. හැබැයි මෙහෙම ගත්තොත් බටර් සහ පිටි බටර් දානවා 150ක් පිටි දානවා 100ක්. මේ දෙන්න අනුපාතයක් විදිහට ලියන්න පුළුවන්ද? පුළුවන්. ඒ කියන්නේ මේ දෙකම මැනලා තියෙන එකම රාශියකින්. එකම රාශියකින් තමයි දක්වලා තියෙන්නේ. එකම රාශියක් කියන්නේ අර පැත්ත ග්‍රෑම් නම් මේ පැත්තත් ග්‍රෑම්. මේ පැත්ත මිලිලීටර් නම් එහා පැත්තත් මිලිලීටර්. මේ පැත්ත සවල් නම් එහා පැත්තත් සවල්. මේ පැත්ත බාල්දි නම් එහා පැත්තත් බාල්දි. ඒ විදිහට තියෙන්න ඕනේ. මේ පැත්ත මීටර් නම් එහා පැත්තත් මීටර්. එහෙම තිබ්බොත් හරි. එහෙනම් මේක අපිට ලියන්න පුළුවන් අනුපාතයක් විදිහට 150 32 දාලා 100. කොහොමද කියවන්නේ? 150ට 100 අනුපාතය. 100 කියන එක අපි ලියනකොට 100 කියලා ලියන්නේ කොහොමද ලියන්නේ? 100ය. අනුපාතය. අතන 8ට 1 අනුපාතය. මෙතන 150ට 100 අනුපාතය. ඔය විදිහට අපිට ලියා ගන්න පුළුවන්. හරි. එහෙනම් මෙහෙම ලියා ගමු. දැන් මම කියන ටික. මෙහෙම ලියා ගන්න. බදාමයක් සැකසීමේදී වැලි තාච්චි 8කට බදාමයක් සැකසීමේදී වැලි තාච්චි 8කට සිමින්ති තාච්චියක් යොදයි. වැලි තාච්චි 8කට
සිමෙන්ති තාච්චියක් යොදයි. ඒවා මනින්නේ එකම ඒකකයකිනි. ඒවා මනින්නේ එකම ඒකකයකිනි. ඒවා මනින්නේ එකම ඒකකයකිනි. ඒවා මනින්නේ එකම ඒකකයකිනි. එය එකම රාශියක් යැයි එකම රාශියක්. එය එකම රාශියක් යැයි හඳුන්වයි. එය එකම රාශියක් යැයි හඳුන්වයි. එවිට වෙනම පල්ලෙන් ලියා ගන්න පහලින් වෙනම අලුතින් පේලියක් පටන් ගන්න. එවිට සිමෙන්ති හා වැලි හා සිමෙන්ති අතර අනුපාතය. එවිට පල්ලෙන් ලියා ගන්න වැලි හා සිමෙන්ති අතර අනුපාතය එවිට වැලි හා සිමෙන්ති අතර අනුපාතය මේ තියෙන්නේ මෙන්න මේක ලියා ගන්න 8.32ක් 1 ලෙස ලියයි 8.32ක් 1 8.91 අනුපාත ලෙස ලියයි. හරි 8.32ක් 1 ලෙස ලියයි. එය කියවන්නේ මොකද්ද සර්? එය කියවන්නේ 8ට 1 එය කියවන්නේ 8ට 1 අනුපාතය ලෙසටය. එය කියවන්නේ 8ට 1 අනුපාතය ලෙසටය. එහි 8 සහ 1 එහි 8 සහ 1 අනුපාතයේ පද ලෙස හැඳින්වේ. එහි 8 සහ 1 අනුපාතයේ පද ලෙස හැඳින්වේ. right අපි තව උදාහරණ ගමු. මෙන්න මේ බටර් එක right මෙහෙම ලියා ගන්න. වෙනම ඡේදයෙන් ලියා ගන්න ආපහු. කේක් සෑදීමට වෙනම ඡේදයෙන් ලියා ගන්න. කේක් සෑදීමට බටර් ග්‍රෑම් 150ක් සහ
කේක් සෑදීමට බටර් ග්‍රෑම් 150ක් සහ බිත්තර 4ක් යොදා ගනී. බිත්තර 4ක් යොදා ගනී. හරි බටර් ග්‍රෑම් 150කට බිත්තර 4ක් යොදා ගනී. එහි රාශිය වෙනස්ය. එහි රාශිය වෙනස්ය. එහි රාශිය වෙනස්ය. ඉතින් රාශිය වෙනස් නම් දරුවනේ අනුපාතයක් විදිහට ලියන්න පුළුවන්ද බැරිද? බෑ. එහෙනම් right රාශිය වෙනස්ය. මෙය එකටම මෙය අනුපාතයක් ලෙස ලිවිය නොහැක. මෙය අනුපාතයක් ලෙස ලිවිය නොහැක. මේ අනුපාතයක් ලෙස ලිවිය නොහැක. right. එහෙනම් ඔන්න මතක තියාගන්න අනුපාතයක් විදිහට ලියන්න නම් මෙන්න මේ ලියන දෙකේ රාශිය සමාන වෙන්න ඕනේ. දෙකම ග්‍රෑම් නම් ලියන්න පුළුවන්. දෙකම ලීටර් නම් ලියන්න පුළුවන්. දැන් මෙහෙම බැරිද? කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් තිබ්බොත් එක පැත්තක තියෙනවා කිලෝග්‍රෑම් මේ විදිහට. එක පැත්තක තියෙනවා දරුවනේ මෙහෙම. මොකද්ද? අපි ගමු එහෙනම් ගලක බර කිලෝග්‍රෑම් 18යි. හරි? සර් ලියන්න දුන්න. එපා. සීනි වල බර නැත්නම් සීනි පැකට් එකක බර සීනි පැකට් 2 බර 500යි. දැන් මේක ලියන්න පුළුවන් ද අනුපාතයක් විදිහට? අපි මේ බර කියන්නේ ස්කන්ධය කියලා තමයි කියන්නේ මම ඒක පොඩ්ඩක් හදන්නම් ඈ. ඔක ලියන්න පුළුවන්ද බලන්න අනුපාතයක් විදිහට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ලියන්න බෑ. දැන් මට මගේ ප්‍රශ්නේ තමයි ගලක හා සීනි පැකට්ටුවේ පුළුවන් සර්. පුළුවන්ද බැරිද? කට්ටියක් දෙන්නෙක් කියනවා පුළුවන්ලු දෙන්නෙක් කියනවා බෑ කියලා. අනිත් කට්ටිය මොකද කියන්නේ? ශාලිනී මොකද කියන්නේ? ඊළඟට මේ විදුමිනී මොකද කියන්නේ? ලියන්න බෑ. ලියන්න බෑ. එතකොට මලිති මොකද කියන්නේ? මලිති මිනුලි මොකද කියන්නේ දෙන්න? ලියන්න පුළුවන් කියන කට්ටිය කියන්නකෝ කොහොමද ලියන්නේ? මෙතන ඒකක වෙනස් නේ. 18000යි 500. ලියන්න බෑ. ලියන්න පුළුවන් කෙල්ලේ. ඇයි අපිට බැරිද මේ ගලක ස්කන්ධය ග්‍රෑම් කරගන්න? දැන් නම් ලියන්න බෑ. දැනට ලියන්න බෑ. හැබැයි මේ 18 කියන එක ඔය දිමත් කිව්වා වගේ ඒක ලියන්න පුළුවන් ග්‍රෑම් වලින්. 18000 කියන්නේ ග්‍රෑම් කොච්චරක්ද? 18000. 18000. එතකොට මෙතන තියෙන්නේ අනුපාතයේ ලකුණ ග්‍රෑම් වලින් 18000. පල්ලෙහා තියෙන්නේ එතකොට සීනි පැකට්ටුවේ ස්කන්ධය ග්‍රෑම් වලින් 500. දැන් ලියන්න බැරිද? දැන් ලියන්න පුළුවන්. කොහොමද එහෙනම් ලියන්නේ? එහෙනම් දැන් ලියනවා 18000 32 දාලා 500. 18000ට 500 අනුපාතය. 18000ට 500 අනුපාතය. ඔන්න මතක තියාගන්න. සමහර වෙලාවල් වලදී මේ විදිහට ඒකක හරවලා හදා ගන්නත් වෙනවා. right ඊළඟ උදාහරණයක් ලියා ගන්නකෝ. තුන්වෙනි ඡේදේ නැත්තම් ඊළ වෙනම උදාහරණයක් කියලා ලියා ගන්න.
ගලක ස්කන්ධය කිලෝග්‍රෑම් 18කි. ඔයාලා එක දිගටම ලියා ගන්නකො ඉස්සෙල්ලා ගලක ස්කන්ධය කිලෝග්‍රෑම් 18කි. හරි? ගලක ස්කන්ධය කිලෝග්‍රෑම් 18කි. සීනි පැකට් එකක ස්කන්ධය ග්‍රෑම් 500කි. ගලක ස්කන්ධය කිලෝග්‍රෑම් 18කි. සීනි පැකට් එකක ස්කන්ධය ග්‍රෑම් 500කි. මෙය යටින්ද සර්? එකටම ලියා එක දිගටම ලියන්න. මෙය අනුපාතයක් ලෙස ලිවීමේදී කිලෝග්‍රෑම් ග්‍රෑම් වලට හැරවිය යුතුය. මෙය අනුපාතයක් ලෙස ලිවීමේදී කිලෝග්‍රෑම් කමාවක් දාලා ග්‍රෑම් වලට හැරවිය යුතුය. right මෙන්න මේක ලියා ගන්නකො බෝඩ් එකේ තියෙන එක. සර් ඔව් දිනකට ස්කන්ධේ 500 ග්‍රෑම් කින් පස්සේ මොකද කිව්වේ? මේ අනුපාතයක් ලෙස මොකද මම ඊට පස්සේ කිව්වේ? අර සීනි ග්‍රෑම් එකක 500 කිව්වට පස්සේ මේ අනුපාතයක් ලෙස ලිවීමේදී කිලෝග්‍රෑම් ග්‍රෑම් වලට හැරවිය යුතුය. right ඔක ලියා ගන්නකො දැන් ආපහු. මොකක්ද සර්? මේක ලියා ගන්න මේ බෝඩ් එක මේ මං ස්ක්‍රීන් එකේ තියෙන ටික ලියා ගන්න. right හරිද? නෑ සර්. හරි සර්. මලිත ඉවරද? සර්. ටග්ගා ලියා ගන්නකෝ ඉක්මනට. හරි සර්. හරිනේ? right එහෙනම් දැන් අපි බලමු තව උදාහරණයක්. ලියා ගන්න තුන්වෙනි එක. තුන්වෙනි උදාහරණේ නැත්නම් ඊළඟ උදාහරණේ මට අංකෙ මතක නැහැ. මෙහෙම ලියා ගන්න.
ඒක චුට්ටක් දාන්නකෝයි. හරි සර්. right third one concrete මිශ්‍රණයක් සෑදීමට කොන්ක්‍රීට් මිශ්‍රණයක් සෑදීමට කොන්ක්‍රීට් මිශ්‍රණයක් සෑදීමට මෙහෙම ලියාගමු. සිමෙන්ති තාච්චි එකක්ද වැලි තාච්චි තුනක්ද මට මේ මතක විදියට හරි ෂුවර්ද දන්නේ නැහැ. වැලි තාච්චි තුනක්ද ඔයාලා හදන්න යන්න බෑ. ඊට වංගට මෙටල් ගන්නවා නේද? මෙටල් තාච්චි හතරක්ද එකතු කරයි. අපි හදනවනේ. හරි. සිමෙන්ති තාච්චි එකක්ද වැලි තාච්චි තුනක්ද මෙටල් තාච්චි හතරක්ද එකතු කරයි. අපේ ප්‍රශ්නේ තමයි ප්‍රශ්නේ නෙමෙයි. යට වෙනම ලියා ගන්න මෙහෙම සිමෙන්ති කමා වැලි හා මෙටල් කියන්නේ ගල් නේද? මෙටල් කියලා දාමු. මෙටල් අතර අනුපාතය දැන් 3ක් තියෙනවා. සිමෙන්ති කමා වැලි හා මෙටල් අතර අනුපාතය දැන් 3ක් තියෙනවනේ. කොහමද ලියන්නේ? මුලින් අහලා තියෙන්නේ මොකද්ද? මුලින්ම තියෙනවා එක සිමෙන්ති. එතකොට සිමෙන්ති කොච්චරක් දානවද කියලා බලන්න. සිමෙන්ති කොච්චරක් දානවද? එකක් දානවා. සිමෙන්ති එකක් දානවා. ඊළඟට දෙවෙනියට අහලා තියෙන්නේ වැලි. බලන්න වැලි කොච්චරක් දානවද කියලා. වැලි 3ක් දානවා. එහෙනම් දෙවෙනියට ලියන්නේ 3. ඊට පස්සේ ඒකෙම 32 දාලා ඊළඟට ලියනවා මෙටල් ප්‍රමාණය. මෙටල් කොච්චරක් දානවද? 4ක්. ඔන්න වැඩ. පද 3ක් ආවා. මේක අපි එතකොට කියවන්නේ 1.3.4. ඔන්න ඔහොමයි ඔක කියමු. right. ඔක ලියා ගන්නකො. කියවන විදියත් හොඳට මතක තියාගන්න. හරි සර්. right. හරිනේ? හරි සර්. හරි සර්. right. හරි. එහෙනම් අපි දැන් බලමු මේ දැන් අවන්න මම කිව්වා අනුපාතයක් ලියනකොට මොකද්ද කරන්න කිව්වේ? අනිවාර්යයෙන්ම එකම රාශියක් තියනවාද කියලා බලන්න ඕනේ. ඒක තමයි අංක 1. ඊට පස්සේ අනුපාතය අපි ලියනකොට මුලින් අහලා තියෙන පිළිවෙලට ලියන්න ඕනේ. දැන් මම මේක එකක් හරි මාරු වුණා නම් උත්තරේ වැරදි. මම මෙතන අහලා තියෙන්නේ මුලින්ම සිමෙන්තිනේ. එහෙනම් සිමෙන්ති එක තමයි මුලින් ලියන්න ඕනේ. ඊළඟට අහලා තියෙන්නේ වැලිනේ. එතකොට වැලි වලට අදාළ ඉලක්කම ඊළඟට ලියන්න ඕනේ. මෙටල් වලට අදාළ ඉලක්කම අන්තිමටම ලියන්න ඕනේ. ඒ පිළිවෙල තියෙන්න ඕනේ. ඊට පස්සේ දැන් අපි මෙන්න මේ කලින් ගාන බලන්න මෙන්න මේ විදිහට දරුවනේ අපි කවදාවත් අනුපාතයක් තියන්නේ නැහැ. ඇයි? මේක අපිට පුළුවන් අර භාග වගේ පුළුවන් තරම් සරල කරන්න පුළුවන්. ඒ කියන්නේ අනුපාතයක් ලිව්වට පස්සේ
අපි මේ අනුපාතය මොකද කරන්න ඕනේ? සරල කරන්න ඕනේ. සරල කරන්න අපි මොකද කරේ? බෙදන්න ඕනේ. බෙදන්න ඕනේ. අර බින්දු බින්දු කපලා දාලා එහෙම ගන්න ඕනේ. right අපි එහෙනම් බලමු දැන් ඒ කොටස. ඊයගන අනුමාත්‍රාවක් අනුපාතයක් සරල කිරීම. අනුපාතයක් සරල කිරීම. right මෙන්න පළවෙනි එක. සිමෙන්ති තාච්චි 3ක් සහ වැලි තාච්චි 24ක්. සිමෙන්ති තාච්චි 3ක් සහ වැලි තාච්චි 24ක්. හරි. කොහොමද මේක ලියන්නේ අනුපාතයක් විදිහට? තුනට 24 අනුපාතය. හරිනේ 3ට 24 අනුපාතය. දැන් මේක සරල කරන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. ඒකට අපි දැනගන්න ඕනේ සාධක. මේ දෙකම ඉතුරු නැතුව බෙදන්න පුළුවන් ඉලක්කම මොකද්ද බලන්න. කීයද? 3. එහෙනම් මම මෙයත් බෙදනවා 3ෙන් මෙයත් බෙදනවා 3ෙන්. චක්කරේ ඉතින් ඕන වෙනවා. right අපි බෙදමු. 3ට 3 ගොඩවල් කීයද? 1යි. 1යි. 3ට 3 ගොඩවල් 1යි. 24ට 3 ගොඩවල් 8යි. එහෙනම් අවසාන උත්තරේ එනවා 1ට 8. මේ කියවන්නේ කොහොමද අනුපාතය? 1ට 8 අනුපාතය. කියවන විදිහත් අපි ලියමු. පොඩක් පුරුදු වෙන්නත් එක්ක. right. ලියා ගන්න කොටක් ගාලා මේක. හරි ඉවරද? මලිතියා ඉවරද? මලිතිය ඉවරද? ඉවරයි සර්. right good. දෙන්නම නිකන් එකපාරම කියනවානේ. හරි. එහෙනම් අපි ඊළඟ උදාහරණය බලමු. ඊළඟ උදාහරණේ සෙන්ටිමීටර් 60 සහ සෙන්ටිමීටර් 80 right අනුපාතයක් විදිහට ලියලා සරල කරලා මට උත්තරේ මැසේජ් කරන්න බලන්න. අනුපාතයක් විදිහට ලියන්න. අනුපාතයක් විදිහට ලියද්දි ඒකක ලියන්නේ නැහැ. සෙන්ටිමීටර් දාන්න ඉලක්කම් දෙක විතරයි ලියන්නේ. අනුපාතයක් විදිහට ලියන්න, ලියලා සරල කරන්න, අවසාන උත්තරේ මට එවන්න. මම හරිද වැරදිද කියලා කියන්න. right සමුදිත එක හරි. නෑ, තව සරල කරන්න. දිමත්ගෙත් හරි. ශාලිනිගෙත් දැන් හරි. කොහොනිත් තුන් දෙනයි හරි තාම. අකින්දුත් හරි. මිනුලි ඉවරද? right මිනුලි ඔක තව පාරක් සරල කරන්න. මලිති මිනුලි දෙන්න ඔය දෙන්න තාම තව පාරක් සරල කරන්න. විදුමිනි right මේ බලන්නකෝ. right good එයත් හරි. එතකොට 60ට 80නේ. මේක සරල කරන්න තිබ්බහම දරුවනේ බිඳුවට බිඳුව කපලා දාන්න. ඉතුරු වෙන්නේ 6යි 8යිනේ. ඕක ඔයාලා දන්නවා ඕක බෙදන්න පුළුවන් කීයද? දෙකෙන් බෙදන්න. 6 දෙකෙන් බෙදුනහම 3යි 8 දෙකෙන් බෙදුනහම 4යි. උත්තරේ
3ට 4 අනුපාතය. ඔය ඉස්සර පොත්වල මෙහෙමත් කියලා තිබ්බා. මේක දැන් නම් නෑ. 3/4. ඔහොමත් ලියලා තිබ්බා. ඔව් නේද? 3/4. හයි පන්තිත් ඔක කියලා දුන්නා නේ දෙකම. දැන් අර එක එක පොත්වල එක එක කාලෙදී එක එක විදිහට වෙනස් කරනවා. ඉතින් අපිටත් මොකද කරන්නේ මේ කියන විදිහට අපි මේ කියන්න ඕනේ. රයිට්. ඔයාලා ඕන ක්‍රම දෙකම ලියාගත්තට කමක් නැහැ. ඔන්න තුන්වෙනි ගාන කල්පනාවෙන්. මම කල්පනාවෙන් කිව්වොත් ගාන අමාරුයි. ඊළඟ උදාහරණය. කිලෝග්‍රෑම් 1500 සහ ග්‍රෑම් 300. sorry. කිලෝග්‍රෑම් 1.5 මේ very sorry. කිලෝග්‍රෑම් 1.5 සහ ග්‍රෑම් 300. එක්කෙනෙක් ඉවරයි. ශාලිනී ඉවරයි. දිමත් ඕක නම් වැරදි. දිමත්ගේ දැන් හරි. සමුදිත කෝ උත්තරේ තාම දාලා නැහැ. වැරදුනා. විදුමිනීගෙත් හරි. සමුදිත ඕක වැරදි. අකින්දු රයිට්. අකින්දුගේ හරි. මෙහෙමනේ වෙන්නේ. මේක දැන් අනුපාතයක් විදිහට ලියන්න බෑ. මොකද බැරි? මෙතන තියෙන කිලෝග්‍රෑම්. අතන තියෙන ග්‍රෑම්. එහෙනම් පොඩි එක්කෙනා කිලෝග්‍රෑම් නිසා අපි මේක ග්‍රෑම් කරගමු. මෙතන තියෙන ග්‍රෑම් 1500. දැන් මට අනුපාතයක් විදිහට ලියන්න පුළුවන් 1500 අනු අතන 300. දැන් ඉතින් අපි මේක සරල කරන්න තියෙන්නේ 0.2ට 0.2 කපමු. එතකොට ඉතුරු වෙනවා 15ට 3 15ට 3. ඕක දැන් මොකද කරන්න ඕනේ? බෙදමු ඔය දෙන්නම දෙපැත්තම 3. 15ට 3 ගොඩවල් 5යි 3ට 3 ගොඩවල් 1යි. එහෙනම් 5ට 1 අනුපාතය. එහෙම නැත්නම් 5 අනු 1. හරිනේ? රයිට්. පුළුවන් තරම් සරල කරන්න ඕනේ. ඊළඟ උදාහරණේ. මේ සයිඩ් එක හදන්නම්. ඔක තව ලියනවනේ සමහර අය. ඒක එච්චර අමාරු ගන්න නෙමෙයි. මීටර් 3 හා සෙන්ටිමීටර් 150. මීටර් 3 හා සෙන්ටිමීටර් 150. try එකක් දෙන්න බලන්න. මෙන්න ශාලිනී නම් හරි. කො බලන්න හද ක්‍රමේ. right good. ඊළඟට කවුද හරි? සමුදිතත් හරි. good. right. දිමත්ගේ නම් කොල්ලෝක වැරදි.
දැන් මේ කට්ටියට මතක නැහැනේ මීටර් 3ක් කියන්නේ කොච්චරද සෙන්ටිමීටර් කියන්නකෝ. මීටර් 3ක් කියන්නේ සෙන්ටිමීටර් කොච්චරද? 300ක්. මීටර් 3ක් කියන්නේ සෙන්ටිමීටර් 300ක්. හා බලමු ඈ. ඊට පස්සේ මෙතන තියෙනවා 150. දැන් හරිනේ. එකම ඒකකයට හැරෙව්වා. එහෙනම් අපිට අනුපාතය ලියන්න පුළුවන් 300 අනු 150. right. බිඳුවට බිඳුව කැපුණා. එතකොට මෙතන 30ට 15 30ට 15 කියන එක මේක ඔයාලට එකපාරටම ඕන බෙදා ගන්න පුළුවන්. මනෝමයෙන් බැලුවොත් 15. 30ට 15 ගොඩවල් 2යි 15ට 15 ගොඩවල් 1යි. එහෙනම් අනුපාතය කියවන්නේ right. එතකොට මේක අපිට කියවන්න පුළුවන් 2ට 1 අනුපාතය. 2ට 1 අනුපාතය. එහෙම නැත්නම් 2 අනු 1. ඔය ක්‍රම දෙකම පුළුවන් ඈ. ඔය ක්‍රම දෙකම පුළුවන්. right. පුළුවන් නේද? දැන් ඒතර අනුපාතයක් වල දන්නා ඕන සරල කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මෙන්න මේ වගේ සමහර වෙලාවට ඒකක වෙනස් වෙයි. එතකොට එකම ඒකකයට හරවන්න ඕන කියන කතන්දරය මතක තියාගන්න. දැන් කලින් එකත් එහෙමනේ. එතන කිලෝග්‍රෑම් ග්‍රෑම්. දැන් මෙතන සෙන්ටිමීටර් මීටර්. මේ විදිහට දුන්නාම එකම ඒකකයකට හරවන්න ඕන. හරි බලමු මෙන්න මේක පුළුවන්ද කියලා. මේක මට මතකයි ගිය අවුරුද්දේ තිබ්බාද මන් දන්නේ. right. රුපියල් 2 සහ 150. බලමු මේක පුළුවන්ද කියලා. රුපියල් 2 සහ 150. රුපියල් 2 සහ 750 කොහොමද කරන්න කියලා බලන්න. කොහොමද අනුපාතය ගොඩනගන්නේ කියලා බලන්න. ඔව් හරි. 4ට 1. කොහොමද ගන්න එතන? ඔයාලා කියන හිතන්න බලන්න රුපියලක් කියන්නේ කොච්චරද? 7. රුපියලක් කියන්නේ 7 කොච්චරද? මාත් එක්ක right. රුපියලක් කියන්නේ 7 කොච්චරද? රුපියල 100ක්. 700ක්. එතකොට රුපියල් දෙකක් කියන්නේ එතන දරුවනේ 7 200ක් තියෙනවා. එතකොට එහා පැත්තේ 750. එතකොට මේක අපිට ලියන්න පුළුවන් 200ට 50 බිඳුවට බිඳුව කප්පුවාම 20ට 5 දෙපැත්තම අපි බෙදමු 5න් 20ට 5 ගොඩවල් 4යි 5ට 5 ගොඩවල් 1යි 4ට 1. කොහොමයි උත්තරේ එන්නේ. right. හරිනේ ඉක්මනට හදාගන්න එක. එතකොට සරල කරනකොට මතක තියාගන්න මේ අනුපාතයේ පද දෙකක් තියෙනවා නම් දෙකම බෙදෙන ඉලක්කම තෝරගන්නවා. සමහර වෙලාවට තියෙන පුළුවන් පද තුනක්. එතකොට තුනම බෙදෙන ඉලක්කම තමයි ගන්නෙ. හරි? තුනම බෙදෙන ඉලක්කම තමයි තෝරගන්නේ. right. එහෙනම් අපි බලමු ඊළඟ කොටස. අද මේ කොටස කරලා අවසන් කරනවා. මොකද්ද මලිති? ඕක මකණ්ඩ පාසල්. right. ඉක්මනට ලියා ගන්නකෝ. එතකොට මේ සෙනසුරාදා ක්ලාස් එක තියෙනවා. හරි මොකද මේ අපේ කීප දෙනෙකුට එන්න බෑ වගේ මේ අද දවසේ ක්ලාස් එකට ඒකයි වැඩි. මම මේක සෙනසුරාදා මේ පාඩමේ ඉතුරු කොටස කරනවා අනිවාර්යයෙන්ම සෙනසුරාදා එන්න. මම සෙනසුරාදා ක්ලාස් එක රෙකෝඩ් කරන්නේ නැහැ. ඒක නිසා ඒක දාන්නේ නැහැ මම YouTube. එදාට එන්න සෙනසුරාදා අපි කොහොමද දවසනේ. මම මේ දවස පොඩ්ඩක් අර ටික දවසකට මාරු කරා. හරි මල්ටි ඉවරද? ඔව් සර්. හරි එහෙනම් ලියාගමු ඊළඟ අනුමාත්‍රිකාවක්.
අවසාන අනුමාත්‍රිකාව අද දවසේ තුල්්‍ය අනුපාත ලබා ගැනීම. තුල්්‍ය අනුපාත ලබා ගැනීම. තුල්්‍ය අනුපාත ලබා ගැනීම. හරි. එතකොට මේ තුල්්‍ය අනුපාත ඔයාලට මතකද තුල්්‍ය භාග ගත්තේ කොහොමද කියන්නේ? 5න් 2 කියන එකට තුල්්‍ය භාගයක් ගන්න අපි මොකද කරේ? හරයයි ලවයයි දෙකම එකම ඉලක්කමකින් අපි ගුණ කරා. මෙයා 3ෙන් ගුණ කරනවා නම් යටත් ගුණ කරන්නේ 3ෙන්. ඉතින් ඕකම තමයි දරුවනේ මේ තුල්්‍ය අනුපාතවලක් තියෙන්නේ. දැන් තුල්්‍ය අනුපාතයක් ගන්න කිව්වොත් දැන් අපි ගත්තත් උදාහරණයක් 2ට 3 කියලා. අපිට ප්‍රශ්නයක් දෙනවා මේකට තුල්්‍ය අනුපාතයක් ලබා ගන්න කියලා. තුල්්‍ය අනුපාතයක් ලියන්න කියලා දෙනවා. එහෙනම් අපි මොකද කරන්නේ? right. මේ අනුපාතයේ තියෙන පද දෙකම එකම සංඛ්‍යාවකින් ගුණ කරනවා. මම මෙයා දෙකෙන් ගුණ කරනවා නම් මෙයා ගුණ කරන්නේ දෙකෙන්ම තමයි. එතකොට අපිට එන උත්තරේ 2 වරක් 2 4යි. අතන එනවා 3 වරක් 2 6යි. ඔය විදිහට අපිට තුල්්‍ය අනුපාතයක් ගන්න පුළුවන්. right. ස්ටුඩියෝ අගන්තිය ලියාගන්න මෙහෙම. අනුපාතයේ ඇති සෑම පදයක්ම එකම සංඛ්‍යාවකින් ඔව් මම කියන එක ලියාගන්න ඉස්සෙල්ලා. අනුපාතයේ ඇති සෑම පදයක්ම එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් තුල්්‍ය අනුපාත ලබාගත හැක. තුල්්‍ය අනුපාත ලබාගත හැක. right මේක ලියා ගන්නකො පළවෙනි උදාහරණය කියලා. right හරිද? හරි සර්. right අපි තව එකක් ගමු. පොඩි කොටසයි මම කරන්නේ. අද ටික විනාඩි 10කට 15කට කලින් හිටන් අපර ගන්න පුළුවන්. සෙනසුරාදා ක්ලාස් එක තියෙනවා. right මෙන්න මේක ලියා ගන්න. 3ට 5 නැත්නම් 3/5/2 තුල්්‍ය අනුපාත දෙකක් ලියන්න. තුල්්‍ය අනුපාත ඉස්සලම එකයිනේ ලියන්න දුන්නේ. දැන් දෙකක් ලියන්න ඕනේ. right ලියා ගන්න ප්‍රශ්නේ තුල්්‍ය අනුපාත දෙකක් ලියන්න. එහෙනම් අපි එකක් ලියන්න නම් අපි මොකද කරන්නේ? මේකේ තියෙන පද තුනම එකම සංඛ්‍යාවකින් ගුණ කරනවා. මේකේ තියෙන පද තුනම එකම සංඛ්‍යාවකින් ගුණ කරනවා. මම ගුණ කරන්නම්කො පොඩි ඉලක්කම් වලින් ගුණ කරමු. දන්නේ වලින්. මම දෙකෙන් ගුණ කරන්නම්. එතකොට 3 වරක් 2 6යි. 5ත් ගුණ වෙනවා දෙකෙන්. 5 වරක් 2 10යි. දෙකක් ගුණ වෙනවා දෙකෙන්. 2 වරක් 2
4යි. මෙන්න එකක්. right? තව එකක් ගන්න නම් මම මොකද කරන්න ඕනේ? ඒක මම දෙකෙන් ගුණ කරනවා ආපු උත්තරේ. ආපු උත්තරේ දෙකෙන් ගුණ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මුල තියෙන උත්තරේ වෙන ඉලක්කමකින් ගුණ කරන්නත් පුළුවන්. මම 3ෙන් ගුණ කරන්නම්. 3 වරක් 3 9යි. 5 වරක් 3 15යි. 3 වරක් 2 6යි. ඔය විදිහට මට තුල්‍ය අනුපාත දෙකක් ගන්න පුළුවන්. හරි. ආපු උත්තරේ ගුණ කරන්නත් පුළුවන්. වෙන ඉලක්කම් ගුණ කරන්නත් පුළුවන්. හොඳම දේ පොඩි ඉලක්කම් වලින් ගුණ කරන්න යන්න. ඔය දැන් 8න් එහෙම ගුණ කරන්න යන්න 8 වරක් චක්‍රේ පැටලුනොත් ඔක්කොම ඉවරයි නේද? ලේසි ඉලක්කම් වලින් ගුණ කරන්න. 2න් 3න් 5න් 10න් 11න් ඒවා ලේසිනේ. හරි මේක හදා ගන්නකො. එහෙනම් අද දවසට ඔච්චර තමයි තියෙන්නේ. හරි? එතකොට මම දැන් එහෙනම් කරේ මොකද්ද? අනුපාතයක් ලියන විදිහ කතා කරා. ඊළඟට අනුපාතයක් කියවන විදිහ කතා කරා. ඊට පස්සේ අනුපාතයක් කොහොමද සරල කරන්න කියලා බැලුවා. ඊළඟට අනුපාතයක් තුල්‍ය අනුපාතයක් බවට පත් කරන්නේ කොහොමද කියලා බැලුවා. තව ඉතුරු ටික කරන්න ගියොත් එහෙම ඔයාලට පැටලෙයි. ඉතුරු ටික අපි සෙන්සුරාදට තමයි කරන්නේ. හරි එහෙනම් ඔයාලා පෙරලා ගන්නකො මෙන්න මේ හෝම්වර්ක් ටික. right homework ටික පෙරලා ගන්න මෙන්න මේ homework ටික කරන්න එකක් තමයි අණු දෙක පිටුව 92 පිටුවේ තියෙනවා 21 එක කියලා අභ්‍යාසයක් 92 පිටුවේ තියෙනවා 21 එක කියලා අභ්‍යාසයක්. ඒකේ තියෙන අනුපාතය ලියන්න කියනවා. ඒක සරල කරන්න කියනවා. ඊළඟට මේවට තුල්‍ය අනුපාත දෙක ගානේ ලියන්න කියනවා. මේක සරල කරන්න කියනවා. මේක අනුපාතයක් විදිහට ලියලා ඒකත් සරල කරන්න කියලා කියනවා. right. ඔය අභ්‍යාස ටික සර් මොකද්ද? ඒ ගණන් 4 විතරයි නේද? ඔව් ඒ ගණන් 4 විතරයි. right. එතකොට අපි එහෙනම් 21 එක අභ්‍යාසය. හරි. එතකොට අපේ ඊළඟ ක්ලාස් එක මේ සෙන්සුරාදා තියෙනවා සුපුරුදු පරිදි. ඒ කියන්නේ 4 ඉඳන් 6 වෙනකන් යාළුවන්ට කියන්න එදාට අපි මේක සාකච්ඡා කරලා මේක ඉතුරු ටික කරනවා. මේක ඉතුරු ටික ටිකක් අමාරුයි. ඒක නිසා හැමෝම එන්න. එහෙම නැතුනොත් මේක අල්ලගන්න අමාරු වෙයි. එහෙනම් දරුවනේ අපි අදට ක්ලාස් එක අවසන් කරනවා. ආවා පොඩ්ඩක් විතරට කියන්නකෝ 21 එක විතර. ඔව් 21 එක විතරයි. හරි එහෙනම් අපි අදට ක්ලාස් එක අවසන් කරනවා. මම අද විතරක් මේකේ වීඩියෝ එක දානවා. වීඩියෝ එක මම දාන්නම්. එතකොට ආපු නැති කට්ටියට පොඩ්ඩක් යාළුවන්ට කියන්න වීඩියෝ එක දාලා තියෙන හෝම්වර්ක් ටිකත් මේකේ තියෙනවානේ. ඒ ටික පොඩ්ඩක් බලන්න කියලා මෙසේජ් එකක් දාන්න. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. හැමෝටම තෙරුවන් සරණයි. Thank you sir. Thank you sir. Okay, welcome. Bye.